කෘත්‍රිම ආහාර හා රසායනික ද්‍රව්‍ය නිසා ඇතිවන බෝ නොවන රෝගවලට ආයුර්වේදයේ මොනවද තියෙන පිළියම් කියන කතා කරන්න තමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ මස් මාළු කන ඇයට ওই බෝ නොවන රෝග වැඩි කියලා ඔබ අහලා තියෙනවනේ. වාතය, පස කියන ඒවා රසායනික ද්‍රව්‍ය නිසා දූෂණය වෙලා තියෙනවා. අපේ ඇඟ දුර්වල වෙන අවස්ථාවලදී ඒව රෝග විදිහට පෙන්눔 කරන්න පුළුවන්. පස ගත්තාම කිසිම දූෂණයක් සිදු වෙච්ච නැති සුපිරිසිදු පසක් තමයි ඒගොල්ලන්ට තිබුණේ. මේද පටකවල සහ කප කොටස්වල තැම්පත් වෙලා අවුරුදු ගාණක් තියෙන්න පුළුවන්. ඈත අතීතයේ ගත්තාම මේ වගේ රෝග වැඩිපුර හමුවන්නේ නැහැ අපිට. කරලියට එන්නේ මෑත කාලේ. අයිබෝවන් ආයුර්වේද ශ්‍රී ලංකා YouTube නාලිකාව තුළින් නැවතත් ඔබ හමුවට එන මම වෛද්‍ය මනරම් පෙරේරා බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ අගද ආහා ස්වස්ථවෘත සායනයේ වෛද්‍ය නිලධාරී ලෙස මම කටයුතු කරනවා. අපි අද මාතෘකාව විදිහට යොදාගත්තේ බෝ නොවන රෝග. නැත්නම් කෘත්‍රිම ආහාර හා රසායනික ද්‍රව්‍ය නිසා ඇතිවන බෝ නොවන රෝගවලට ආයුර්වේදයේ මොනවද තියෙන පිළියම් කියන කතා කරන්න තමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඒ යටතේ අපි මුලින්ම බලමු මේ මොනවාද මේ බෝ නොවන රෝග කියන. ඒතර බෝ නොවන රෝග කියන්නේ අපි දන්න බෝ වන රෝග පැතිරෙන ක්‍රම තියෙනවා. ජලය මගින්, සුලග මගින්, ආහාර මගින් ඒ වගේ. එතකොට මේ කිසිම ක්‍රමයකින් නැත්තම් ලිංගික සම්බන්ධතා රුධිරය මගින් තමයි බෝ වන රෝග පැතිරෙන්නේ. එතකොට මේ කියන කාරණාවලින් පැතිරීමක් සිදු නොවන රෝග තමයි බෝ නොවන රෝග කියලා හඳුන්වන්නේ. එතකොට ප්‍රධානව ලංකාවේ දැනට බහුලව බෝ නොවන රෝග කීපයක් තියෙනවා. එතකොට ඒකෙන් ප්‍රධානම තැනක් ගන්න දියවැඩියාව. එතකොට දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග සහ ආඝාත රෝග, ඊට පස්සේ වහුගඩු රෝග, පිළිකා මේවා තමයි අපි බෝ නොවන රෝග ගණයට සලකන්නේ. එතකොට මොනවාද මේ බෝ නොවන රෝග ඇති වෙන්න හේතු? අපි දන්නවා අපි ඈත අතීතයේ ගත්තාම මේ වගේ රෝග වැඩිපුර හමුවන්නේ නැහැ අපිට. මිනිස්සු එහෙම කතා කරන්නේ නැහැ මේ බෝ නොවන රෝග ගැන. මාතෘකාව අපිට කරලියට එන්නේ මෑත කාලේ. එතකොට ඇයි එහෙම වුනේ? එතකොට අපි ඈත අතීතයේ ගත්තොත් ඒගොල්ලන් ජීවත් වුණේ සුපිරිසිදු පරිසරයක. සුපිරිසිදු ජලය තමයි පානය කරේ. වාතය ගත්තාම සුපිරිසිදු වාතය. ඊට පස්සේ පස ගත්තාම කිසිම දූෂණයක් සිදු වෙච්ච නැති සුපිරිසිදු පසක් තමයි ඒගොල්ලන්ට තිබුණේ. එතකොට අපිට මේ බෝ නොවන රෝග ඇති වෙන්න ප්‍රධාන හේතුව අපිට ඒකෙන් හොයාගන්න පුළුවන්. අපේ ජලය, වාතය, පස කියන ඒවා රසායනික ද්‍රව්‍ය නිසා දූෂණය වෙලා තියෙනවා. එතකොට මේ දූෂණය වෙච්ච ජලය, වාතය හා පසේ හැදෙන ගස්වැල් වලටත් මේ රසායනික ද්‍රව්‍ය ඇතුල් වෙලා තියෙනවා. එතකොට ඒ ශාක අනුභව කරන සත්තු ඉන්නවනේ. එතකොට අපි කියනවා අපි ආහාර දාම ගැන කතා කරන අපි විද්‍යාවේදී. එතකොට ඒ ආහාර දාමවලදී මේ ශාක වලට ඇතුල් වෙච්ච රසායනික ද්‍රව්‍ය ආහාරයට ගත්තු සතුන් තුළ එමම රසායනික ද්‍රව්‍ය නැත්නම් විෂ ද්‍රව්‍ය තැම්පත් වෙනවා. එතකොට අපි ආහාර දාම ගැන කතා කරනකොට දන්නවා ආහාර දාම වල පුරුක් වල ඉහළට යන්න. ඒ කියන්නේ අපි ශාක වලට වඩා විෂ ශරීරගත වෙන වැඩි ඊළඟ ශාක භක්ෂකයන්ගේ, ශාක භක්ෂකයන්ට වඩා මාංශ භක්ෂකයන්ගේ විෂ ශරීරයේ තැම්පත් වීම වැඩි. එතකොට අපි අහලා තියෙනවානේ ගොඩක් වෙලාවට මේ මාංශ භක්ෂක පුද්ගලයන්ට නැත්නම් අපි කියනවා අපි ගත්තොත් වෙජිටේරියන් and non vegetarian කියලා දෙගොල්ලෙක් ඉන්නවනේ අපි අතර. එතකොට මේ මස් මාළු කන ඇයට ওই බෝ නොවන රෝග වැඩි කියලා ඔබ අහලා තියෙනවනේ. එතකොට ඒ වැඩි වෙන්න හේතුව තමයි ආහාර දාමවල ඉහළ පුරුක් වල ඉන්න සත්තුන්ගේ ඇඟේ විෂ තැම්පත් වීම වැඩි. එතකොට ඒගොල්ලන් ආහාරයට ගන්න අපි එම සත්තුන් ආහාරයට ගත්තාම අපේ ඇඟටත් විෂ ඇතුල් වීම වැඩි. එතකොට පිළිකා රෝග, වහුගඩු රෝග, දියවැඩියාව වගේ දේවල් වලට මේ දේවල් හේතු වෙන්න පුළුවන්. එතකොට කොහොමද මේක හේතු වෙන්නේ? අපි කියනවා ගොඩක් කතා කරන මේ බෝ නොවන රෝග වලට කෘත්‍රිම ආහාර ගත්තාම මේ රෝග ඇති වෙන්න පුළුවන් කියලා. ඒ කොහොමද ඇති වෙන්නේ කියලා ආයුර්වේදයේ පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට අපි ඒක පැහැදිලි කරන්න අපි ඉස්සල්ලාම ආයුර්වේදයේ දක්වලා තියෙන දූෂී විෂ කියන
දේ ගැන චුට්ටක් සලකලා බලමු. මේ දෝෂී විෂ කියන්නේ ශරීරයට ඇතුල් වෙච්ච විෂක් සුළු ප්‍රමාණයකින්. අපි හිතමුකෝ අපි සර්පදෂ්ටයකින් ඇතුල් වෙන විෂ කියලා. ඒ අපි ඖෂධ සර්පදෂ්ටයට දෙන ඖෂධ දීලා සම්පූර්ණයෙන්ම විෂ ඉවත් වෙන්නේ නැතුව සුළු කොටසක් ඉතුරු වෙලා තිබ්බොත් හරි නැත්නම් ආහාර මගින් අපි රසායනික ද්‍රව්‍යයක් මොන හරි එකතු වෙලා ඇති වෙන විෂ සුළු ප්‍රමාණ වලින් නැති වෙන්නේ. ඒ වගේ සුළු ප්‍රමාණ වලින් ශරීරයට ඇතුල් වෙන විෂ මේද පටකවල සහ කප කොටස්වල අපි කියනවා සෙම් කොටස්වල තැම්පත් වෙලා අවුරුදු ගාණක් තියෙන්න පුළුවන්. වර්ෂ ගාණක් තිබිලා මේවා ඒවට හිතකර තත්වයන් නැත්නම් අපි අහිතකර දේශගුණක තත්ත්වවලදී අපේ ඇඟ දුර්වල වෙන අවස්ථාවලදී ඒව රෝග විදිහට ඇතිවෙන් පෙන්눔 කරන්න පුළුවන්. එතකොට අපි අයි මේ මේද පටක කියලා ගත්තොත් එහෙම අපි දන්නවා නවීන විද්‍යානුකූලවත් අපි යම් විෂක් ශරීරගත වුණාම අපේ ඇඟේ තියෙන ඩිටොක්සිෆිකේෂන් මෙතඩ් එකක්. අපි ඒ ශරීරයෙන් පිට කරනවා මේ විෂවල්. උදාහරණයක් විදිහට මුත්‍රාත් එක්ක පිට කරනවා, දහඩියත් එක්ක පිට කරනවා. එතකොට මුත්‍රාත් එක්ක දහඩියත් එක්ක මලත් එක්ක පිට කරන්නේ ගොඩක් වෙලාවට ජලයේ ද්‍රාවණය වෙන විෂ දේවල්, රසායනික සංයුති. එතකොට ජලයේ දිය වෙන්නේ නැත්නම් යම් දෙයක් ඒවා මේදේ ද්‍රාවණය වෙලා තියෙනවා නම් එතකොට ගොඩක් වෙලාවට මේක ඇඟේ තැම්පත් වෙනවා. ඒකනේ අපිට උපදෙස් දෙන්නේ මේද ද්‍රාවණ විටමින් විටමින් A, D, E, K වගේ දේවල් වැඩිපුර ගන්න එපා කියලා අපේ සෛලවල තැම්පත් වෙනවා මේද ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය. මේ මේද ද්‍රව්‍ය විෂ වර්ග අපේ ශරීරයේ තැම්පත් වෙලා කාලයක් තිබ්බහම මං කියවගේ දෝෂී විෂ විදියට ක්‍රියා කරලා එතකොට ඒවා එක එක අපි ආයුර්වේදයේ දක්වලා තියෙනවා සප්ත ධාතුන් කියලා එකක්. ධාතුන් 7ක්. රස, රක්ත, මාංශ, මේදස්, අස්ථි, මජ්ජා, ශුක්‍ර කියන. එතකොට මේ එක එක ධාතු ගත වුණාම මේ විෂ එක එක රෝග ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට රස ධාතු ගත වුණාම හෘද රෝග හැදෙන බව දක්වලා තියෙනවා. ඊට පස්සේ රස සහ රක්ත කියන ධාතු දෙකේම මේ විෂ තැම්පත් වුණාම කුෂ්ඨ රෝග ඇති වෙන්න පුළුවන්. දැන් ගොඩාක් බහුලව අපි දැකලා තියෙනවා සුදු කබර, පොතු කබර වගේ රෝග හරි බහුලයි. අපි ඒවට හේතුවක් හොයාගෙන නැහැ. ඒ කියන්නේ දැනටත් දන්නේ නැහැ මේ රෝග ඇති වෙන්නේ කියලා. ඊට පස්සේ මාංශ ධාතු ගත වුණාම අර්බුද නැත්නම් ටියුමර්ස් කියන ඒවා ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ මේදස් ධාතු ගත වුණාම එතකොට මේදෝ රෝග ඒ වගේම මේදස් ධාතුවට හා සම්බන්ධයි වකුගඩු. ඒ කියන්නේ වුක්ක කියන එක ආයුර්වේදයේ මේදෝ ධාතුව හා සම්බන්ධ අවයවයක්. එතකොට මේ වකුගඩු රෝග ඇති වෙන්නේ ගොඩාක් විෂ වර්ග මේදෝ ධාතු ගත වුණාම. ඒතර අස්ථි ධාතු ගත වුණාම ඔස්ටියෝපොරෝසිස් කියන තත්ත්ව නැත්නම් අස්ථි සම්බන්ධ රෝග ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ මජ්ජා ධාතු ගත වුණාම ඔය ලියුකේමියා කියන තත්ත්ව නැත්නම් රුධිර සෛල නිපද වෙන්නේ නැති අවස්ථාවන් රෝග තියෙනවා. ඒකත් පිළිකා රෝග වලටමයි සැලකෙන්නේ. මේ රෝග ඇති වෙන්න පුළුවන්. ඒතකොට ශුක්‍ර ධාතු ගත වුණාම ඇත්තටම දැන් ගොඩාක් ප්‍රශ්නයක් තියෙනවා මේ තරුණ ප්‍රජාව අතර දරුවන් නොමැතිකම නැත්නම් වන්ධ්‍යාභාවය කියනත් අපි සබ්ෆර්ටිලිටි කියලා කියනවා. ඒතකොට ඒකටත් මේ විෂ ශරීරගත වීම හේතු වෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද මේ අපි දැන් අපිට කරන්න දෙයක් නෑ. අපිට දැන් මේ තියෙන පරිසර තත්ත්ව අපිට එකපාර වෙනස් කරන්න බෑ. ඒකට තව අවුරුදු ගාණක් ගත වෙනවා. එතකොට අපිට මේ ආහාරවල තියෙන විෂ නැති ආහාර හොයන්න ඉතාම අපහසුයි. ඇත්තටම දැන් තියෙන තත්ත්වත් එක්ක විෂ තියෙන හෝ නැති හෝ මොනවා හරි ලැබෙන ආහාරයක් සොයාගන්න තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එතකොට අපි මේ ශරීරගත වෙන විෂ ඉවත් කරන ක්‍රමවේදයක් අපි සොයාගත යුතුයි. එතකොට ආයුර්වේදයේ මේ දෝෂී විෂ ඉවත් කිරීම ක්‍රමවේදයක් කියලා තියෙනවා. එතකොට මේ දෝෂී විෂ ඉවත් කරන ක්‍රමවේදය තමයි එතකොට අපි දැන් මම ඉස්සෙල්ලා කිව්වා මේ ගොඩක් වෙලාවට මේ විෂ මේද ද්‍රව්‍ය විෂ තමයි ශරීරගත වෙන්නේ, ශරීරය තැම්පත් වෙන්නේ කියලා. එතකොට අපි මේ මේද ද්‍රව්‍ය විෂ කොහොමද ඉවත් කරන්නේ කියන බලමු. ඒකට ප්‍රධානම එකක් තමයි අපේ පරිවෘත්තීය ක්‍රියාව. අපි ඇඟේ ඩිටොක්ස් වෙන්න නම් නැත්නම් විෂ හරණය කරන්න නම් අපේ පරිවෘත්තීය ක්‍රියාවන් හරියට සිදු වෙන්න ඕන. ඒතර පරිවෘත්තීය ක්‍රියාවන් හා සම්බන්ධව ආයුර්වේදයේ කතා කරන්නේ අග්නිය කියන සංකල්පය. අග්නිය කියන්නේ අපි අග්නිය කියන්නේ ගින්දරට. ඇත්තටම ගින්දර කියන්නේ අපි දන්නවා අපේ ඇඟේ පරිවෘත්තීය ක්‍රියාවන් හරියට වෙනවා නම් අපිට හොඳට බඩගිනි දැනෙනවා. හොඳට බඩගිනි දැනෙනවා කියන්නේ හොඳට අපි ආහාර ගන්නවා, ආහාර ජීර්ණය හරියට වෙනවා. ශරීරයේ අනිකුත් ක්‍රියාවනුත් එතකොට අනික් පරිවෘත්තීය ක්‍රියාවනුත් ඒ අනුව සිදු වෙනවා. ඒත් අපි කියනවා අපි අග්නි 13ක් ගැන කතා කරනවා. අපි බඩට දැනෙන අග්නියට කියන්නේ ජඨරාග්නිය කියලා. ඒතර අනික් ධාතු වලත් එක එක අග්නි වර්ග තියෙනවා. ධාත්වාග්නි කියලා කියනවා. ඒක තමයි අපි පරිවෘත්තීය ක්‍රියාවලට නැත්නම් අපි
නවීන විද්‍යාත්මකව කතා කරොත් එන්සයිම සහ හෝමෝන ක්‍රියාකාරීත්වය තමයි මේකෙන් කතා කරන්නේ. එතකොට අපි ජඨරාග්නිය හරියට නැත්නම් අපිට හොඳට බඩගිනි දැනෙන විදිහට ප්‍රතිකාර කරොත් අනික් අග්නි වර්ගත් හොඳින් ක්‍රියාත්මක වෙනවා කියලා ආයුර්වේදයේ දක්වලා තියෙනවා. ඒතකොට මුල්ම අපි ප්‍රතිකාරයේදී වැදගත් වෙන්නේ අග්නිය නිවැරදි කිරීම නැත්නම් අපේ පරිවෘත්තීය ක්‍රියාව නිවැරදි කිරීම. මේ පරිවෘත්තීය ක්‍රියාව නිවැරදි කරායින් පස්සේ අපි කරන ප්‍රතිකාරයක් අච්චපාන කියලා හඳුන්වනවා. නැත්නම් අපි ගිතෙල් බොන්න දෙන රෝගියාට. ගිතෙල් බොන්න දීලා මේ ශරීරයේ සියුම් ස්රෝතස් කරා සියුම් අපි channels කියලා කියනවා. අපේ විෂ තැම්පත් වෙලා තියෙන තැන් වලට මේ ගිතෙල් යන්න අපි හොඳින් බඩගිනි නැති කරායින් පස්සේ ගිතෙල් බොන්න දීලා ඒ කියන්නේ ක්‍රමානුකූලව අපි මිලිලීටර් 30 60 90 120 විදිහට ගිතෙල් දින කීපයක් බොන්න දීලා ශරීරය ස්නේහණය කරලා ඊට පස්සේ අපි කරන්නේ ඒ ගිතෙල් වලින් හොඳට ස්නේහන ඕනෑන් පස්සේ ඒ විෂ කොටස් ඒකේ අපි බලාපොරොත්තු වෙනවා මේ මේද ද්‍රව්‍ය විෂ නිසා අර ගිතෙල් වලට හුවමාරු වෙනවා කියලා. අපි ගිතෙල් වලට හුවමාරු වෙලා ඒවා පිරිසිදු වීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ විෂ කොටස් වලින් මාරු මේ ගිතෙල් වලට මාරු වුණ දේවල් අපි කෝෂ්ඨය කරා නැත්නම් අපි කෝෂ්ඨය කියලා හඳුන්වන්නේ ඇත්තටම ආමාශය සහ පක්වාශය කරා මේ විෂ දියවුණු ගිතෙල් ගෙන්නා ගැනීමේ ක්‍රමයක් කරනවා. අපි ඒකට කරන්නේ ශරීරයට ස්නේහ ස්වේද කරනවා. ඒ කියන්නේ අපි රෝගියාට හොඳින් තෙල් ගල් වල ඉවර වෙලා ස්වේද කර්ම කරනවා. ස්වේද කර්ම කියන්නේ දහ ගැන්වීම. දහඩිය ගැන්වන්න අපි ස්ටීම් බොක්ස් එකක දාලා අපි ස්ටීම් කරනවා කියන්නේ අපි. එතකොට ඒකෙන් මුලින්ම කරන්නේ අපි අර විෂ කොටස් මේ ශරීරයේ කෝෂ්ඨය කරා නැත්තම් අපේ ආමාශය කරා ගෙන්න ගන්නවා. ඊට පස්සේ අපි මේක ශරීරයෙන් ඉවත් කරන්නේ විරේචන කර්ම හරි වමන කර්ම හරි. ඒක රෝගියාගේ තත්වය රෝගියාගේ විෂ අණු ඇති වෙලා තියෙන රෝග තත්ත්ව ගැන සලකලා බලලා වෛද්‍යවරයා තීරණය කරනවා මේ විෂ ඉවත් කරන්න ඕනේ වමනයකින්ද නැත්නම් විරේක කර්මයකින්ද කියලා. ඒත් ඒ අදාළ සුදුසු දේ අනුව නැත්නම් සුදුසු ඍතු අපි හිතමු සමහර කාලවලට දැන් මැයි සිට මැයි මාසයේ වගේ නම් අපි කියන වසන්ත ඍතුව කියලා. වසන්ත ඍතුවේදී වඩා හොඳයි වමන කර්ම කරන්න. එතකොට අපි රෝගියා බලවත් නම් අපි වමන කර්මයක් කරලා මේ විෂ අයින් කරනවා. නැත්තම් අපි විරේචන කර්මයට කරනවා. එතකොට ගොඩාක් රෝගවලට මේ ශරීරයේ ඇති වෙලා තියෙන විෂණම් හේතු වෙලා තියෙන අපි හිතමු ඔය සොරයිසිස් වගේ රෝගවලට, සුදු කබර වගේ රෝගවලට, ඒ විතරක් නෙමෙයි හෘද රෝග, වකුගඩු රෝගවලට උනත් මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන් රෝගියාගේ බලවත් භාවය අනුව. රෝගියා ගොඩාක් දුර්වල කෙනෙක් නම් අපිට මේ විරේචන කර්ම, වමන කර්ම වගේ දේවල් කරන්න බෑ. අපි ගොඩාක්ම ඔය සොරයිසිස් වගේ චර්ම රෝග සඳහා මේ ක්‍රමය භාවිතා කරලා ගොඩාක් හොඳින් රෝගී සුවපත් කරනවා. එතකොට අපි ඊට අමතරව විවිධ ඖෂධ වර්ග තියෙනවා පාවිච්චි කරන්න. ශෝධනය කරලා මේ විෂ ශරීරයෙන් ඉවත් කරායින් පස්සේ රත්තරන් සහ තඹ මිශ්‍රිත ඖෂධ වර්ග දෙනවා රෝගියාට ටික කාලයක්. ඒ වගේම අගද ඖෂධ වර්ග තියෙනවා. දූෂී විෂාරී අගද කියලා. මේ අගද ඖෂධ කියන්නේ අපි විෂ දූෂී විෂ කියන අපි නම් ඉස්සෙල්ලා කතා කරා මේ ශරීරයේ තියෙන විෂ අයින් කරන ඖෂධ වර්ග. ඒවත් මාස කිහිපයක් පාවිච්චි කරන්න දෙන්න පුළුවන්. එතකොට ඇඟේ විෂ ප්‍රමාණය ගොඩාක් වැඩියෙන් තැම්පත් වෙලා තියෙන කෙනෙකුට නම් මේක කරන්න අපි නැවත නවරක් මාස 3කට සැරයක් 6කට සැරයක් වගේ නැවත මේ වමන කර්ම කරන්න සිදු කරන්න වෙනවා. අපි දැන් කතා කරා මේ ශරීරයේ දූෂී විෂ ඉවත් කරගන්න ක්‍රමයන් ගැන. එතකොට අපි ඒ වගේම සැලකිලිමත් වෙන්න ඕනේ ශරීරයේ මේ වගේ දූෂී විෂ ඇති නොවෙන්න ශරීරය ශක්තිමත් කරන්න ක්‍රම පිළිබඳව. එතකොට අපි ඒකේ ආයුර්වේදය දක්වලා තියෙනවා දිනචර්යාවන්. ඒ කියන්නේ අපි නිරෝගී කෙනෙක් බිහි කරන දේවල් පිළිබඳව. ඒතර උදේ නැගිටින වෙලාවේ ඉඳලා හවස් වෙනකම්ම කළ යුතු දේවල් ගැන කතා කරලා තියෙනවා. ඒතර මම ඒක කීපයක් ගැන සඳහන් කරන්න. එකක් තමයි අපි උදේ පාන්දර නැගිටින වෙලාව දක්වලා තියෙනවා බ්‍රහ්ම මුහූර්තයෙන් අවදි වෙන්න ඕනි කියලා. බ්‍රහ්ම මුහූර්තය කියන්නේ හිරු උදාවට විනාඩි 48ක් ඉස්සෙල්ලා. එතකොට අපි කල්පනා කරලා බැලුවොත් අපි ගොඩක් දෙනෙක් ඕක අනුගමනය කරන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ වෙලාවේ තමයි අපේ එන්සයිම වල හෝමෝන වල ක්‍රියාකාරීත්වය උපරිම වෙන වෙලාව. ඒතර මේ වෙලාවේ නැගිටීමෙන් අපිට ගොඩාක් රෝග වළක්වා ගන්න පුළුවන්, ශරීරය බලවත් කර ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට දක්වලා තියෙනවා ඌෂපානය කියලා ශරීරයේ නැගිටලා ඉවර වෙලා වතුර එකක් මද රස්නේ තියෙන වතුර දෝතින් එකක් වගේ ප්‍රමාණයක්. කියන්නේ දැන් අපි ගත්තොත් මිලිලීටර 600ක් විතර ප්‍රමාණයක්වත් උදේ පාන්දර බොනවා නම් ගොඩාක් රෝග වළක්වා ගන්න පුළුවන්. අපේ ඇඟේ තියෙන විෂ ඉවත් කරන්න පුළුවන්. ඊට පස්සේ දක්වලා තියෙනවා යෝග ව්‍යායාම කරන්න කියලා.
තොට යෝග ව්‍යායාම වලදී අපි සූර්ය නමස්කාරය කියන යෝග තමයි ගොඩක් වෙලාවට අනුමත කරන්නේ. එතකොට ඔබට මේ YouTube නාලිකාවකින් බැලුවොත් දැනගන්න පුළුවන් ගොඩක් වෙලාවට මේ මොනවාද සූර්ය නමස්කාරය කියලා කියන්නේ කියලා. සූර්ය නමස්කාරය කියන යෝග විදිය මේ අනුගමනය කරන්න පුළුවන්. ඊට පස්සේ ශරීරයේ ඇඟේ සහ හිසේ තෙල් ගැල්වීම වැදගත්කම දක්වලා තියෙනවා. ඒතර ගොඩාක් රෝග වළක්වා ගන්න මේක වැදගත් වෙනවා. එතකොට ආගමික වතාවත් වල යෙදීම, නස්ය කිරීම, උදේට තෙල් බිඳු අනුතෛලය කියන තෙල් වර්ගයෙන් බිඳු දෙකක් නාසයට යෙදීම ගොඩාක් වැදගත් වෙනවා ගොඩාක් රෝග වළක්වා ගන්න. ඒතර මේ වගේ ගොඩාක් දේවල් මේ දිනචර්යාව දක්වලා තියෙනවා. එතකොට මම මේ කිව්වේ අපේ මේ බෝනවන රෝග වළක්වා ගන්න වැදගත් වන කීපයක් පමණයි. එතකොට මම බලාපොරොත්තු වෙනවා මේ සවන් දෙන ඔබ සැම මේ වගේ දිනචර්යාවේ තියෙන හොඳ පුරුදු ඒක පාවිච්චි කරලා නිරෝගිමත් ජාතියක් බිහි කරන්න මුල් අවස්ථාව ගනී කියලා. අපි නැවතත් මේ වගේ වැඩසටහනකින් හමුවෙමු. ආයුබෝවන්, හිතායු සුඛායු දීර්ඝායු.